නීති ප්‍රවේශ විභාගයේ පෙනී සිටින බහුතර සිසුන් නීර්තා ප්ලස් YouTube channel එක follow කරනවා. ඒ නීර්තා ප්ලස් YouTube channel එක නැරඹීම තුළ පහුගිය නීති ප්‍රවේශ විභාගයේ සිසුන් උපරිම වාසිය ලබා ගත්තා. අපි දන්නවා අපි මේ YouTube channel එකේ සාකච්ඡා ප්‍රශ්න ගණනාවක් විභාගයට ආවා. ඒක තමයි විභාගයේ ගිය මාර්තු 21 වෙනිදා විභාගයට දවසකට පෙර අපි නීර්තා ප්ලස් YouTube channel එක හරහා ලබා දුන් ප්‍රශ්නයකුත් හරියටම විභාගයට ආවා. ඒ මොකක්ද කියන එකත් අපි දැන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකම තමයි මේ මාසයේ පැවැත්වෙන LLB ප්‍රවේශ විභාගය වෙනුවෙන් විශේෂ පන්තියක් අපි හෙට අප්‍රේල් මාසයේ 4 ඉරිදා පස්වරු 7 සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පන්ති විශේෂත්වය තමයි LLB විභාගයේ පමණක් අපි ඉලක්ක කරගමින් පැවැත්වෙන්නේ ගිය අවුරුද්දේ 2020 වසරේ ආයුධපත් දාපු කට්ටිය තමයි මේ පන්තිය පටන් ගන්නෙ. අපි හෙට නිබන්ධන දෙකක් ඔබට ලබා දෙනවා. එකක් IQ ප්‍රශ්න පත්‍රයක් ලබා දීමක් කළ තිබෙනවා. ඊට අමතරව පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් සකස් කළ තවත් IQ ප්‍රශ්න පත්‍රයක් ලබා දීමක් කළ තිබෙනවා. මේ නිබන්ධන දෙකම අපි හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩක් ළමයි තියෙන ප්‍රශ්න තමයි සමහර LLB පාස් පේපර්ස් කරද්දී මේ IQ ගණන් සමහර තැන් උගන්වන්නේව තේරෙන්නේ නැහැ. සමහර තේරෙන විදිහට සමහර උගන්වන්න හැකියාවක් නැහැ. නමුත් නීර්ත ආයතනයේ හෙට LLB පන්තිය හරහා පහුගිය පාස් පේපර්ස් ප්‍රශ්න දු අපි තාමත්ම පැහැදිලිව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තවමත් අපේ LLB පන්තියට සම්බන්ධ වෙන්නේ නැත්නම් www.edugene.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා law entrance 2020 කියන එක subscribe කරලා ඔබට ලියාපදිංචි වන්නට හැකියාවක් තිබෙනවා. දැන් අපි යන් නීර්තා Android mobile app එකේ දිනුමයි දැනුමයි තරගයේ 43 වෙනි තරගයේ ප්‍රශ්න විසඳුම් ජයග්‍රාහකයන් කවුද කියන එක අඳුන ගන්න. අපේ පළවෙනි ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවෙන් Human Rights Council පසුගිය කාලේ ඉවත් වූ රට කුමක්ද කියලා අහන්නේ. අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. උත්තරය 3 ඇමරිකාව. ඇමරිකාව 2018 වසරේ තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවෙන් ඉවත් වීමක් උනේ. ඔබ දන්නවා මේ මානව හිමිකම් සභාව ආරම්භ කරේ 2007 වසරේ තමයි 2006 වසරේ තමයි ආරම්භ කරේ. එතකොට මේ මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කරන්නට පෙර 1947 සිට 2006 වසර වෙනකම්ම තිබුණේ මානව හිමිකම් කොමිසම කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන ආයතනය හවුසි කළා තමයි 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කිරීමක් කරේ. මේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47ක් සමාජිකත්වයේ දරනවා. වසර 3ක කාලයක් සඳහා ආධාර රටවල් මහා මණ්ඩල විසින් පත් කිරීමක් කරනවා. එතකොට මේ එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ පහුගිය මාසයේ 46 වන සැසිවාරය පැවැත්වීමක් වුණා. මේ 46 වන සැසිවාරයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2019 අවසන් වූ ශ්‍රී ලංකාවේ වසර 37ක සිවිල් යුද්ධයට අදාළ අපරාධ තොරතුරු එක්රැස් කිරීම ආරක්ෂා කිරීම සඳහා ජනවරමක් අදාළ යෝජනාවක් සම්මත වීමක් වුණා. ඒක යෝජනාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම රටවල් 22ක් ලංකාවට එරෙහිව ගෙනාපු මේ යෝජනාවේ රටවල් 22ක් ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කිරීමක් කරා. ඒක අපි ගත්තොත් ලංකාවට පක්ෂව ලබා දුන්නේ ඇත්තටම රටවල් 11ක් පමණයි ලංකාවට පක්ෂව ඡන්දය ලබා දීමක් කළේ. ඒකම තවත් රටවල් 14ක් අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකීලා හිටියා. අතම එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත කරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රතිසංධානය වගවීම ප්‍රගතිය ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණය සහ වාර්තා වැඩි දියුණු කිරීම සම්බන්ධ තමයි අදාළ යෝජනාවක් පහුගිය 46 වන සතිවාරයේදී සම්මත කරගත්තේ. අපි ගත්තොත් මේ chart එක ඔබට පැහැදිලි වෙනවා මේ කොළ පාටින් දක්වලා තිබෙන විශේෂයෙන්ම අදාළ යෝජනාවට ශ්‍රී ලංකාවට විරුද්ධව ශ්‍රී ලංකාවේ එරෙහිව ඡන්ද භාවිතා කරපු අය. නමුත් අදාළ යෝජනාවට විශේෂයෙන්ම ශ්‍රී ලංකා සහායක ශ්‍රී ලංකාව ගෙනාපු යෝජනාවට විරුද්ධව යම්සි ආකාරයකට මේ යෝජනාවට පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව ලංකාවට සහාය පළ කරේ රටවල් 11ක් පමණයි. ඒ රටවල් 11 විදිහට අපිට අඳුන ගන්න පුළුවන් රතු පාටේ බංග්ලාදේශය, ඊට පස්සේ බොලීවියාව, චීනය, කියුබාව, එත්‍රියාව, ඊට පස්සේ අපි ගත්තොත් පාකිස්තානය, පිලිපීනය, උස්බෙකිස්තානය සහ වෙනසුලියාව මේ කියන රටවල් ටික
අපිට සෝමාලියාව, රුසියාව මේ වගේ රටවල් 11ක් අදාළ යෝජනාවට විශේෂයෙන්ම ලංකාවට සහාය පළ කිරීමක් කළා. අදාළ යෝජනාවට එරෙහි වුණා. අදාළ යෝජනාවට කැමැත්ත පළ කළ රටවල් සංඛ්‍යාව 22ක් හිටියා. රටවල් 14ක් මේ සම්බන්ධ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටියා. අපි අසල්වාසී රට ගත්තොත් ඉන්දියාවත් මේ අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටියා. ඒකම දකුණු ආසියා රටක් වන නේපාලයත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමක් වුණා. අපි විශේෂයෙන්ම සාකච්ඡා කිරීමේදී දැන් මානව හිමිකම් කවුන්සිල ගැන කතා කරද්දී තව ආයතනයක් තියෙනවා මානව හිමිකම් එක්සත් ජාතික මානව හිමිකම් කමිටුව කියලා. ඔක පටලවා ගන්න එපා. මම ඊට පෙරත් ඔක පැහැදිලි කරලා තිනවා. එක්සත් ජාතික මානව හිමිකම් කමිටුව කියලා කියන්නේ විශේෂඥවරු 18 දෙනෙක්ගෙන් සමන්විත ආයතනයක්. එයත් ස්විට්සර්ලන්තයේ ජිනීවා වල තමයි පිහිටා තිබෙන්නේ. ඒ ආයතන විශේෂත්වය තමයි දැන් අපේ ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට එරෙහිව පැමිණි කළ හැකි ආයතනය තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කියලා කියන්නේ. අප දැන් පටලවා ගන්න එපා. මානව හිමිකම් කවුන්සිලය කියන්නේ ආයතනයක්. මානව හිමිකම් කමිටුව කියලා කියන්නේ තව ආයතනයක්. ওই දෙකේ වෙනස මම කියලා තියෙනවා. ඒකම දැන් මම කිව්වා 2018 වසරේදී ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවෙන් ඉවත් වීමක් වුණා. මීට අමතරව 2019 වසරේ ඇමරිකාව සහ ඊශ්‍රායලය යුනෙස්කෝ ආයතනයෙන් ඉවත් වීමක් වුණා. 2019 වසරේ මතක තියාගන්න. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඇත්තටම යුනෙස්කෝ ආයතන. යුනෙස්කෝ කියන එක අපි කෙටි නාමයෙන් ගත්තොත් ඒක සම්පූර්ණ විස්තරය United Nation Educational, Scientific and Cultural Agency කියන එක එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක, සංස්කෘතික සංවිධානයේ විදිහට අපිට එය හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. අපි ඊට පස්සේ ඊළඟ කාරණය ප්‍රශ්නාංක 2 ශ්‍රී ලංකාව, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය, සිසිලිස්, ඇෆ්ගනිස්තාන යන රටවල් 7 සඳහා COVID-19 කොවිෂීල්ඩ් එන්නත පළමුව ප්‍රදානය කිරීමට ඉන්දියාව තීරණය කළාද? ශ්‍රී ලංකාවට එම එන්නත ප්‍රදානය කළේ කවර වැඩසටහනක් ඇතද? මම ඔබට කිව්වා ගිය සතියේ මාර්තු 21 නීති ප්‍රවේශ විභාගයට දිනකට කලින් නියත Android mobile app එක හරහා අපි මේ ප්‍රශ්නය ළමයින්ට ලබා දුන්නා. එතකොට ඔබ දන්නවා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7කට ඉන්දියාව මේ කොවිෂීල්ඩ් කියන එන්නත ප්‍රදානය කිරීමක් කරා. එතකොට මේ ප්‍රශ්නේ තමයි විභාගයේ අනිත් පැත්තට ඇහුවේ. විභාගයේ law entrance exam එක ඇහුවා ලංකාවේ පළමුව භාවිතාවටගත් එන්නත කුමක්ද කියන එක තමයි ඇහුවේ. මම මේ ප්‍රශ්නේ පැහැදිලි කරනවා. අපි මේ ප්‍රශ්නේ ගත්තොත් මේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවට ප්‍රදානය කරේ ඇත්තටම මේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය යටතේ තමයි ලංකාවට මේ එන්නත ප්‍රදානය කරේ. මේ වැඩසටහන තමයි එන්නත මෛත්‍රී වැඩසටහන යටතේ ඔබට මේ තේරෙන මේ අවස්ථාව ජනාධිපතිවරයාට ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් අදාළ එන්නත ප්‍රදානය කර අවස්ථාව. එන්නත මෛත්‍රී කියන වැඩසටහන යටතේ තමයි අසල්වාසී පළමු ප්‍රතිපත්තිය යටතේ තමයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7කට මේ කොවිෂීල්ඩ් කියන එන්නත ඇත්තටම ප්‍රදානය කිරීමක් කරේ. දැන් ළමයිට ප්‍රශ්නයක් එනවා කොවිෂීල්ඩ් එන්නතද නැත්නම් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නතද මොකක්ද මේ විභාග ප්‍රශ්නයට හරි උත්තරේ කියන එක ළමයි ගොඩක් සමහර පටලවාගෙන තිබෙනවා. මතක තියාගන්න ඇත්තටම කොවිෂීල්ඩ් කියන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කියලා කියන්නේ දෙකම එකයි. මොකද්ද මේ දෙකේ වෙනසක් තිබෙනවද? ඔබ දන්නවා මේ COVID-19ට එරෙහිව මෙම එන්නත සොයාගත්තේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි විසින් තමයි හොයාගත්තේ. එතකොට මේ එන්නත නිපදවීමක් කරේ එක්සත් රාජධානියේ ඇස්ට්‍රසෙනිකා කියන ඖෂධ සමාගම විසින් තමයි ඒක නිපදවීමක් කරේ. ඉස්සෙල්ලාම ඒක UK සමාගමක්. මහ බ්‍රිතාන්‍යයේ මේ සමාගම විසින් ඇස්ට්‍රසෙනිකා කියන ඖෂධ සමාගම නිපදවීමක් කරා. එම එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය විසින් තමයි අර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියන ආයතනය නිෂ්පාදනය කිරීමක් කරේ. එතකොට ඉන්දියාව සේරම් ආයතනය මේක නිෂ්පාදනය කරාට පස්සේ එන්නත වුන් හැඳින්වීමක් කරා කොවිෂීල්ඩ් නමින් තමයි ඒ අය වෙළඳපොළට ඉන්දියාව තුල නිකුත් කරේ. ඒ කියන්නේ අර එන්නතේ කිසිදු ආකාරයක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ කිසියම් ආකාරයක වෙනසක් උනේ නැහැ. නමුත් ඉන්දියාව නිෂ්පාදනය කිරීමේදී ඒ අය නම් කරා මේ කොවිෂීල්ඩ් එන්නත විදියට. එතකොට විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඉපදෙච්ච කොවිෂීල්ඩ් එන්නත තමයි ලංකාවට ඇත්තටම මේ අදාළ ලබා දෙන අවස්ථාවේ කොවිෂීල්ඩ් කියන එන්නත තමයි ශ්‍රී ලංකාවට ඇත්තටම පළමු අවස්ථාවේ ලබා දීමක් වුණේ. ඒතර කොවිෂීල්ඩ් කියන්නේ මතක තියාගන්න ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියලා කියන්නේ එකම නමක්. right? ලංකාවට ඉන්දියාවේ භාවිතා කරන්නේ කොවිෂීල්ඩ් එන්නත කියලා. ඒතර ඒකම තමයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියලා කියනවා. විභාගයේ යම්සි කෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියලා ලිව්වත් ලංකාවේ පළමු එන්නත විදියට ලකුණු දෙන්නට ඕනේ. කොවිෂීල්ඩ් එන්නත කියලා දුන්නත් අනිවාර්යයෙන්ම දෙන්නට ඕනේ. ඒතර අපි මේ ප්‍රශ්නේ හරියටම දුන්නා. ලංකාවට පළමුව දුන්න එන්නත මොකද්ද කියන එක මේ ප්‍රශ්නේම තියෙනවා. කොවිෂීල්ඩ් එන්නත කියන එක. ඒතර මේ ප්‍රශ්නය අපි නිර්තා ප්ලස් YouTube එකේ කලින් දවසේ දැම්මා. අදාළ විස්තරය බැලුවත් ඔබට බලා ගන්න පුළුවන් අපි ප්‍රශ්නය ඇප් එක හරහා ලබා දීමක් කළා තිබෙනවා. ඊට අමතරව මේ එන්නත් ගැන කතා කරද්දී ළමයිනේ ලෝකයේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ප්‍රධාන වශයෙන්ම දැන් අනුමැතිය ලබා තිබෙන එන්නත් තුනක් තිබෙනවා. ඉස්සෙල්ලම ලබා දුන්නේ කොවිෂීල්ඩ් එන්නත නැත්නම් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත තමයි ඉස්සෙල්ලාම ඖෂධ නියාමන අධිකාරිය විසින් අවසර ලබා දීමක් කළේ. ඊට පස්සේ ලංකාවේ හදිසි භාවිතය සඳහා තවත් එන්නත් වර්ග දෙකක් ලංකාවට ලබා දුන්නා. එකක් තමයි ඔබ දන්නවා රුසියාවේ නිපද වෙච්ච ස්පුට්නික් 5 කියන එන්නතට අවසරය ලබා දුන්නා. ඊට අමතරව මෑත පහුගිය සතියේ චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් කියන එන්නතටත් විශේෂයෙන්ම ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබා දීම සඳහා එම එන්නත ලංකාවට පිරිනැමීමක් කරා. ඒත් ලංකාවේ මෙන්නකොට එන්නත් තුනක් සඳහා මූලික වශයෙන්ම අවසර ලබා දීමක් කරලා තිබෙනවා. එකක් තමයි කොවිෂීල්ඩ් එන්නත නැත්නම් අපි කියන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත. ඊට අමතරව රුසියාවේ නිෂ්පාදනය කරපු ස්පුට්නික් 5 එන්නත, චීනයේ නිෂ්පාදනය කරපු සිනෝෆාර්ම් කියන එන්නත දැන් ලංකාව තුල භාවිතා කිරීමක් වෙනවා. ඊට අමතරව ලෝකයේ තවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් අනුමත කර එන්නත් අතර ලෝකයේ තවත් ඉතා ජනප්‍රිය එන්නතක් තිබෙනවා. Pfizer BioNTech එන්නත. Pfizer සහ BioNTech කියන ආයතන දෙක එකතු වෙලා තමයි ඇමරිකානු සමාගමක් එම එන්නත නිෂ්පාදනය කිරීමක් කරේ. හරි. ඊට අමතරව ළමයිනේ මේ කොවිෂීල්ඩ් එන්නතට අමතරව තව එකක් එනවා මේ කොවැක්සින් කියලා. right? එතකොට මේ කොවැක්සින් සහ කොවිෂීල්ඩ් කියන එන්නත දෙක වෙනස ගත්තොත් ඇත්තටම කොවිෂීල්ඩ් එන්නත ළමයිනේ දැනට සම්පූර්ණ අධ්‍යයන 3ක් පසු කළ ඉවරයි ඒක සාර්ථකත්වය. ඒකම කොවැක්සින් එක සාමාන්‍යයෙන් ඒ ආසන්න මට්ටමේ ඉන්නේ. ඒකත් භාවිතා කිරීමක් කරනවා. මේ කොවැක්සින් කියන එන්නත ඉන්දියාවේ ಭಾರತ್ බයෝටෙක් ආයතන විසින් තමයි මේ එන්නත නිපදවීමක් කරන්න තිබෙන්නේ. අපි අතරින් පස්සේ ඊළඟ ප්‍රශ්න අංක 3 2020 වසරේ පැවැත්වීම නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව මෙවර 2021 වසරේ පැවැත්වේ. එම සමුළුවට සත්කාරකත්වයේ සපයන රට කුමක්ද කියලා අහන්නේ. අපිට උත්තරය ගන්න පුළුවන්. උත්තරය 3 රුවන්ඩාව කියලා. ඔබ දන්නවා 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව 2018 වසරේ මහ බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ තමයි පැවැත්වුවේ. සාමාන්‍ය වසර දෙකෙන් දෙකට තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුව පැවැත්වෙන්නේ. 18 එක්සත් රාජධානිය තිබුණාට පස්සේ හරිනම් 2020 වසරේ රුවන්ඩාවේ තමයි පවත්වන්න නියමිත තිබුණේ. නමුත් COVID-19 තත්ත්වයේ හේතු නිසා අදාළ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වුණේ නැහැ. එය මෙවර 2021 වසරේ රුවන්ඩාවේ පැවැත්වෙනවා. මේ චෝංගම් කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? Commonwealth Head of Government Meeting කියන එක. පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුව කියන එක අපිට සිංහලෙන් ලබා ගන්න පුළුවන්. එකම ඔබ වටලවා ගන්න එපා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලිය. රාජ්‍ය නායක සමුළුව වසර දෙකෙන් දෙකට යනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය වසර 4න් 4ට පැවැත්වෙනවා. ඔබ දන්න අන්තිම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ක්වීන්ස්ලන්ඩ් වල තමයි 2018 වසරේ 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ. එතනින් පස්සේ 2022 බර්මින්හෑම් එංගලන්තයේ ඊළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙනවා. නම් මතක තියාගන්න රාජ්‍ය නායක සමුළුව තියෙන වසර දෙකෙන් දෙකට ක්‍රීඩා තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන්නේ වසර 4න් 4ට තමයි පැවැත්වෙන්නේ. මොකද්ද මේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කියලා කියන්නේ? ඔබ දන්නවා බ්‍රිතාන්‍යයට යටත් විදිතයක් වෙලා හිටපු රටවල්. එතකොට ඒ රටවල් දැන්ට 54ක් ඉන්නවා. මෙන්න මේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට පත් කරන රාජ්‍ය දූතයන්ට අපි හැඳින්වීමක් කරනවා මහා කොමසාරිස්වරු කියලා. එතන අනිකුත් රටවල රාජ්‍ය දූතයන්ට අපි තානාපතිවරු කියලා කියනවා. ඔකත් පහුගිය LLB එක්සෑම් එකේ ඇහුවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට පත් කරන රාජ්‍ය දූතයන් හඳුන්වන්නේ කුමන නමකින්ද? උත්තරය මහා කොමසාරිස්වරු. අනිකුත් රටවල රාජ්‍ය දූතයන් තානාපතිවරු විදියට අපි හැඳින්වීමක් කරනවා. අපි එතනින් පස්සේ යනවා ඊළඟ කාරණේ ප්‍රශ්න අංක 4. සමත මණ්ඩලයට ආරවුලක් යොමු කළ යුතු මූල්‍ය සීමාව කුමක්ද කියන එක ඔබට අහන්නේ. තමයි සමත මණ්ඩලය කියන්නේ ලංකාවේ ඇත්තටම සාකච්ඡා කරලා ආරවුල් විසඳන ලංකාවේ ඉතා විශිෂ්ට ආයතනයක්. සමත මණ්ඩලය මීට පෙර තිබිලමනේ ආරවුලේ වටිනාකම රුපියල් 125ට වඩා අඩු නම් රුපියල් 25000ට වඩා අඩු නම් අනිවාර්යයෙන්ම සමත මණ්ඩලයට යන්නට ඕනේ. පස්සේ මූල්‍ය සීමාව ළමයි 25000ට අඩු කියන එක වැඩි කරා 5 දක්වා වැඩි කිරීමක් කරා. එතකොට දැන් අදාළ ආරවුලේ වටිනාකම 5ට වඩා අඩු නම්
අනිවාර්යෙන්ම සමත මණ්ඩලයට යන්නට ඕනේ. සමත මණ්ඩලයට ගිහිල්ලා අදාළ ආරවුල නිරවුල් කරගන්නට හැකියාවක් නොලැබුණොත් පමණයි අදාළ නඩුව දිසාධිකරණයේ පවරන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මූල්‍ය සීමාව ලක්ෂ 5ට වඩා අඩු නම් අනිවාර්යෙන්ම සමත මණ්ඩලයට යන්නට ඕනේ. එතෙන් සමත මණ්ඩලයේ ගිහිලා අදාළ නිරවුල් නොකරන සහතිකයක් අරගෙන අවශ්‍ය නම් දිසාධිකරණයේ නඩුවක් දාන්නට පුළුවන්. හැබැයි ආරවුලේ වටිනාකම ලක්ෂ 5ට වඩා වැඩි නම් අපිට යම්සි ආකාරයකට ඍජුවම දිසාධිකරණයේ නඩුවක් දාන්නට හැකියාව තිබෙනවා. ඒකම මිලියන 20කට වඩා වැඩි කියන්නේ මොකක්ද මේ මූල්‍ය වේ සීමාව? ඔබ දන්නවා ළමනේ වාංශ මහාධිකරණයේ නඩු පැවරිය යුතු මූල්‍ය වේ සීමාවක් තිබෙනවා කමර්ෂල් හයි කෝර්ට් එකේ. අදාළ කමර්ෂල් හයි කෝර්ටේ මූල්‍ය වේ සීමාව තමයි රුපියල් මිලියන 20කට වඩා වැඩි වටිනාකමක් තිබෙන ආරවුල් තමයි දැන් වාණිජ්‍ය මහාධිකරණයේ කමර්ෂල් හයි කෝර්ට් එකේ විභාග කරන්නේ. මම මෙතන ප්‍රශ්නෙට ළමයි දීලා තියෙන රුපියල් ලක්ෂ 40ට වඩා අඩු කියන එක. මේක දැනම ඔබට දැන්නේ. මේ ප්‍රශ්නේ අදාළ කරගෙනත් විභාගයට ආවා. right? ළමයි මම ලක්ෂ 40ට වඩා අඩු කියන එක මම ඔබට කියලා තියෙනවා. පන්තියේ සාකච්ඡා කරලා තිබෙනවා. විශේෂයෙන්ම බූදල් නඩුවල මූල්‍යමය සීමාව තමයි ආරවුලේ දීපලේ වටිනාකම ලක්ෂ 40ට වඩා වැඩි වෙන අවස්ථාවක අනිවාර්යෙන්ම බූදල් නඩුවක් දාන්නට ඕනේ. බූදලේ වටිනාකම ලක්ෂ 40ට වඩා අඩු වෙන අවස්ථාවක අපිට බූදල් නඩුවක් දාන්න අවශ්‍ය නැහැ. ඒත් විභාග ප්‍රශ්නයක් යවුවා ගිය law interest paper එකේ බූදල් නඩුවක් පැවරිය යුතු මූල්‍යමය සීමාව කීයද කියන කාරණය. එතකොට රුපියල් ලක්ෂ 40 සහ 40ට වැඩි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම බූදල් නඩුවක් දාන්නට ඕන. මේ කාරණේ අදාළ කරගෙන අපි පන්තියේ සාකච්ඡා කරා. මේ කාර්ය අදාළ කරගෙන අනිත් පැත්තට විභාග ප්‍රශ්නයක් ආවා. ඒ බූදල් නඩු ඊළඟව බූදල් නඩු විභාග කරන අධිකරණයක් තව මොකක්ද කියන එක ඒකත් උත්තරේ දිසා අධිකරණය කියන එක ගන්නට පුළුවන්. අපි එනවා උත්තරේ නම් දෙක කියලා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 5 2020 පාර්ලිමේන්තු මැතිවරණ අනුව වැඩිම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින ඡන්ද කොට්ටාසය කුමක්ද කියලා අහන්නේ. එතන ඡන්ද කොට්ටාසයයි අහන්නේ. ඔබ දන්නා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සිටින ඡන්ද කොට්ටාසය විදිහට අපිට හෝමාගම මැතිවරණ කොට්ටාසය ලබා ගන්න පුළුවන්. ඔබ දන්නා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ළමයි 25ක් තිබෙනවා. හැබැයි ලංකාවේ මැතිවරණ කොට්ටාස තිබෙන්නේ 22යි. පරිපාලන දිස්ත්‍රික්ක වල මැතිවරණ කොට්ටාස අඩු වෙන්න හේතුව තමයි සමහර පරිපාලන දිස්ත්‍රික්ක කීපයක් එකට එකතු කරලා ඒක මැතිවරණ කොට්ටාසයක් හදලා තියෙනවා. උදාහරණයක් විදිහට යාපනයේ කිල්ලොච්චිය කියන දෙකම එකතු කරලා යාපනයේ මැතිවරණ කොට්ටාසේ හදලා තියෙනවා. මන්නාරම් මුලතිව් වවුනියා කියන පරිපාලන දිස්ත්‍රික්ක තුනම එකතු කරලා වන්නි මැතිවරණ කොට්ටාසේ හදලා තියෙනවා. අම්පාර කියන පරිපාලන දිස්ත්‍රික්කයේ ඡන්දෙදි භාවිතා කරන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ටාසේ ලෙස. ඒ දිස්ත්‍රික්ක 25යි ලංකාවේ මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව 22යි. તો ලංකාවේ වැඩිම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවක් කියන මැතිවරණ කොට්ටාසය ඇහුවොත් අපිට ගම්පහ කියලා ගන්න පුළුවන්. වැඩිම ඡන්දදායක සංඛ්‍යාවක් ලියාපදිංචි මැතිවරණ කොට්ටාසය ගම්පහ. නමුත් මෙතන අහන්නේ ඡන්ද කොට්ටාසය තමයි අහන්නේ. එතන ගත්තොත් අපිට කොළඹ මැතිවරණ කොට්ටාසයේ හෝමාගම බල ප්‍රදේශය තමයි අතර වැඩිම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව කියන ඡන්ද කොට්ටාසයේ විදිහට අපිට ගන්න පුළුවන්. වදන පහුගිය මැතිවරණයේදී විශේෂයෙන්ම ලංකාවේ ගාල්ල සහ මාතර මැතිවරණ කොට්ටාසෙන් තෝරාපත් කරගන්නා മന്ത്രി ධූර සංඛ්‍යාව එක බැගින් අඩු කරලා ඒ දෙක මොනරාගල සහ බදුල්ලට ලබා දීමක් වුණා. ඒ එක් ප්‍රදේශයේ ඡන්දදායකයන් සංඛ්‍යාව පදනම් කරගෙන තමයි අදාළ වෙනස සිදු කරන ලැබුවේ. අපි නෝ 6 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නට නායකකාර වංශයේ අවසන් රජතුමා වන්නේ කවුද කියන එක අහන්නේ. අපි රජදූරු කීප දෙනෙක් දීලා තියෙනවා. අපි ගත්තොත් ශ්‍රී විජය රාජසිංහ කියලා කියන ඔබ දන්නවා. නායකකාර වංශයේ පළවෙනි රජතුමා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියලා කියන්නේ ඔබ දන්නවා සිංහලයේ අවසන් රජතුමා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියලා කියන්නේ. පළවෙනි විමල ධර්ම සූරිය කියලා කියන්නේ මහනුවර රාජධානියේ පළවෙනි රජතුමා. අපි ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා කියන්නේ ඇත්තටම නායකකාර වංශයේ අවසන් රජතුමා විදිහට ගන්න පුළුවන්. ඔබ දන්නා අවසන් වතාවට ශ්‍රී ලංකාව පාලනය කරන නායකකාර වංශය. ඒතකොට එහි අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. එතනින් පස්සේ තමයි බ්‍රිතාන්‍යය ලංකාව උඩරට අත්පත් කර ගැනීමක් කළ මුළු දිවයිනම බ්‍රිතාන්‍යයට යටත් විජිතයක් බවට පත් වුණා 1815 උඩරට ගිවිසුම ප්‍රකාරව. අපි යන ප්‍රශ්න 7 ශ්‍රී ලංකා පොලිසිය 2018 කාර්ය සාධන වාර්තාව අනුව ලංකාවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මින් කවර වැරදි සම්බන්ධ කියලා අහන්නේ. අපි මෙතනින් ගත්තොත් ළමයිනේ සාමාන්‍ය ලංකාවේ 2018 කාර්ය සාධන වාර්තාව අනුව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන්නේ ගෙවල් විදීම් සම්බන්ධව
සාමාන්‍ය පොලිසියට 2018 වසරේ ගෙවල් බිඳීම් අවුරුද්දකට සාමාන්‍යයෙන් 8000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. දෙවනි ස්ථානයේ ඉන්නේ ළමයිනේ රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි වටිනාකමකින් යුතු සාපරාධී සාවද්ද පරිහරණය සාපරාධී විශ්වාසයේ කඩකිරීම සම්බන්ධ පැමිණිලි තමයි ඊට පස්සේ තිබෙන 6000කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ හෙරොයින් කොකේන් වෙනත් මත්ද්‍රව්‍ය අදාළ ගන්න ඊට පස්සේ මංකොල්ල කෑම වගේ වැරදි අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතන වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් උත්තරය දෙක විදියට ගෙවල් බෙදීම් විදියට ගන්නට පුළුවන්. අපිට ප්‍රශ්නාංක 8 විධායක කාර්යසභා ක්‍රමයේ හඳුන්වා දුන්නේ මින් කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින්ද කියන එක. එතකොට ළමයින් අපි ගන්න පුළුවන් 1833 කෝඩ් බුක් එක තමයි වැදගත් ලක්ෂණ ගත්තොත් විධායක සහ ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දුන්නා. එතකොට උඩරට පහළට ළමයින් ඒකාබද්ධ කිරීමක් කරා රාජකාරී ක්‍රමය අහෝසි කරා මේ වගේ වෙනස්කම් ගණනාවක් කෝඩ් බුක් එකෙන් එවුවා. ඒ ප්‍රශ්නෙත් හරියටම විභාගය ඇහුවා. පහුගිය නීති ප්‍රවිෂය ඇහුවා රාජකාරී ක්‍රමය අහෝසි කර ප්‍රතිසංස්කරණය මොකක්ද කියන එක 1833 කෝඩ් බුක් කොමිසම අපි මීට පෙරත් මේවා කතා කරලා තියෙන විභාගයටත් මේ ප්‍රශ්නයක් ආවා. 1931 ඩොනමෝර් එක ගත්තොත් ලංකාවේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නා. විධායක කාර්ය සභා 7ක් හඳුන්වා දුන්නා. ඊට අමතරව නීති සාධන ආයතනය රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හැඳින්වීමක් කරා. සෝල්බරි කොමිසම ගත්තොත් ලංකාවේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන්නා. ලංකාවේ ප්‍රථම වතාවට අග්‍රාණ්ඩුකාර තනතුරක් හඳුන්වා දුන්නා. මැකලම් එකේ වැදගත් ලක්ෂණ ගත්තොත් අපි සීමිත ඡන්ද බලය ප්‍රදානය කර 1910. ඒ සීමිත ඡන්ද බලයත්තේ තේරීපත්වයට ප්‍රථම උගත් ලාංකිකයා විදිහට සර් පොන්නම්බලම් රාමනාදන් මහතාව හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාවෙම 104කට ආසන්න ප්‍රමාණයක් තමයි ඡන්ද බලය ලැබුණේ. එතකොට විධායක කාර්ය සභා ක්‍රමය හඳුන්වා දුන්නේ උත්තරය 1931 ඩොනමෝර් කොමිසම කියලා ගන්න පුළුවන්. අපිට ප්‍රශ්නාංක 9 අභියාචනාධිකරණයේ පහළින් පිට අධිකරණ සහ විනිශ්චයාධිකරණ වල අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් දීමේ වණ්ඩලයන් කරගන්න පොදු අධිකරණ බලය ඇත්තේ කුමන අධිකරණයද කියලා අහන්නේ උත්තරය අභියාචනාධිකරණය කියලා ගන්න පුළුවන්. ඔබ මතක තියාගන්න ප්‍රාථමික මහේස්ත්‍රාත් අධිකරණ වලට තමන්ගේ අධිකරණ සීමාව ඇතුලේ යම්කිසි ආකාරයේ අධිකරණ කටයුතු වල බාධා පැමිණෙන යුක්තිය පස්සේ බාධාවක් වෙන ඕනෑම ක්‍රියාවක් සිදු කරොත් ඒ අධිකරණ ඇතුළේ වෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒ අධිකරණ වලට දඬුවම් දීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මහා අධිකරණයට පුළුවන් අධිකරණය ඇතුළේ වුණත් අධිකරණයෙන් පිට වුණත් තම අධිකරණයට අපහාසන ක්‍රියාවක් කරා නම් දඬුවම් දීමේ බලය දීලා තිබෙනවා. හැබැයි අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් බලය හිමි වී තිබෙන අධිකරණ දෙකක් තිබෙනවා. එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය. ඊට අමතරව විශේෂයෙන්ම මතක තියාගන්න අභියාචනාධිකරණයේ පහළින් තිබෙන ඕනෑම අධිකරණයක අපහාස කිරීමක් සම්බන්ධයෙන් පොදු අධිකරණ බලය පවරා දීමක් කරලා තිබෙන්නේ අභියාචනාධිකරණය කියලා අපිට ගන්න පුළුවන්. අපි ලංකාව අධිකරණ තේරාබලය ගත්තොත් පහළ සිට ගත්තොත් ප්‍රාථමික අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණය. ඊට පස්සේ පළාත්බද මහා අධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය. ඔබ දන්නවා පළාත්බද මහා අධිකරණයත් නැවත අධිකරණ දෙකකට බෙදුණා. වාණිජ්‍ය මහා අධිකරණයේ කමර්ෂල් හයි කෝර්ට් සහ සිවිල් අභියාචන මහා අධිකරණයේ සිවිල් ඇපලේට් හයි කෝර්ට් කියලා දෙකකට කැඩෙනවා. අපි මේවා සාමාන්‍යයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. අපි අතරින් පස්සේ ඊළඟ කාරණය සාකච්ඡා කරන්නට අවසාන ප්‍රශ්න IQ ප්‍රශ්නය. මෙතන තමයි 64 125 216 343 කියලා දීලා තිබෙනවා. අපි ගත්තොත් 64 කියන්නේ 4 වර්ගය 64යි. 125 කියලා කියන්නේ 5 ගණය 4 ගණය 64යි 5 ගණය 125යි 6 ගණය 216යි 7 ගණය 343යි එහෙනම් 8 ගණය අපිට 512යි කියලා ගන්නට පුළුවන්. එතකොට මෙතන උත්තරය 2 කියලා ගන්නට පුළුවන්. අපි IQ ප්‍රශ්නයකුත් ගොඩක් වෙලාට දානවා. අපි දැන් යම් නීත Android mobile app එකේ ගිය සතියේ ජයග්‍රාහකයන් කවුද කියන එක WAHI සිල්ලා ප්‍රථම ස්ථානයේ 2 මధు මාධව පෙරේරා තෙවන ස්ථානයේ මලික් දිල්ෂාන් 4 අපි ගත්තොත් අශිනි අබේසේකර නිවේෂ් පස්වෙනි ස්ථානයේ 6 වෙනි ස්ථානයේ හසිනි එරංගිකා. එනම් මෙයාට උණුසුම් සුබතු එසේනම් තවත් අපි සති දෙකකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා.